අපි යමු එහෙනම්. බලන්න ප්‍රශ්නාංක 121 ප්‍රශ්නාංක 121 අපිට දීලා තියෙනවා 2005 උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍රයට අදාළව ගන්න. 2005 මාර්තු 31 දිනට සීමිත කැලුම් සමාගමේ පොත්වලින් උපුටාගත් ශේෂ පහත පරිදි වේ. ශේෂ ටික දීලා අවශ්‍ය වන්නේ ජංගම අනුපාතය. ජංගම අනුපාතය. දැන් තමයි අර මම කියලා දුන්න සූත්‍රෝනි වෙන්නේ. එහෙනම් එන්න. දාන්න. එන්න. ප්‍රශ්නාංක 121. මේක අපිට ගන්න අංක 1. ජංගම අනුපාතය. ලියන්න ජංගම අනුපාතය සමානයි. ජංගම අනුපාතය සමානයි. ජංගම අනුපාතය සමානයි. ජංගම වත්කම් ජංගම වත්කම් බෙදීම ජංගම වගකීම් මතකයි නේද? ජංගම වගකීම් ජංගම වත්කම් බෙදීම ජංගම වගකීම් ජංගම වත්කම් බෙදීම ජංගම වගකීම්. බලන්න ඔය ගානේ දීලා තියෙන විදිහට ඔයාට ජංගම වත්කම් ප්‍රමාණය හොයාගන්න පුළුවන්ද? ඔය ගානේ දීලා තියෙන විදිහට ඔයාට ජංගම වත්කම් ප්‍රමාණය හොයාගන්න පුළුවන්ද? ඔව්. හොයන්න දෙයක් නැහැ. දීලා තියෙනවා මුළු ජංගම වත්කම් 1000යි. හොයන්න දෙයක් නැහැ. ගානේ දීලා තියෙනවා මුළු ජංගම වත්කම් 1000යි. නේද? එහෙනම් 1000 දාන උඩට. බෙදීම. ජංගම වගකීම්. ජංගම වගකීම් 400යි. එහෙනම් හොයන්න දෙයක් නැහැ. ගානේ දීලා තියෙනවා මුළු ජංගම වගකීම් 400යි. හරිම ලේසි. අපිට තියෙන 1000 බෙදීම 400 උත්තරේ ගන්න විතරයි. 1000 බෙදීම 400 2.5යි. 2.5යි. දැක්කද? උත්තරේ ගන්න විතරයි. ඊළඟ අංක 2 ශනික අනුපාතය. ශනික අනුපාතය. එන්න ශනික අනුපාතය සමානයි ද්‍රවශීල වත්කම් ශනික අනුපාතය සමානයි ද්‍රවශීල වත්කම් බෙදීම ජංගම වගකීම්. ජංගම වගකීම් අපි එදා පැහැදිලි කරා මේ ඔක්කොම නේද? ද්‍රවශීල වත්කම් බෙදීම ජංගම වගකීම්. හැබැයි මම ද්‍රවශීල වත්කම් කියන එක දන්නේ නැහැ. ද්‍රවශීල වත්කම් හොයාගන්නේ කොහොමද? එන්න. ද්‍රවශීල වත්කම් සමානයි ජංගම වත්කම් ජංගම වත්කම් වලින් අඩු කරන්න ඉතිරි තොග ඇතම් අවසාන තොගය ගානට අනුව අවසාන තොගය හා කලින් ගෙවීම ගානට අනුව අපි ජංගම වත්කම් වලින් අවසාන තොගය සහ කලින් ගෙවීම් අඩු කරාට පස්සේ මට පුළුවන් හොයාගන්න ද්‍රවශීල වත්කම්. ද්‍රවශීල වත්කම් ටික මට හොයාගන්න පුළුවන්. එහෙනම් ජංගම වත්කම් ටික මම දැනටමත් දන්නවා 1000යි. ඒකෙන් අඩු කරන්න අවසාන තොගය දීලා නැද්ද?
දීලා තියෙනවා ගානේ දීලා තියෙනවා බඩු තොගය කියලා දීලා තියෙන 200 200යි අවසාන තොගය 200යි කලින් ගෙවූ වියදම් තියෙනවද බලන්න කලින් ගෙවූ වියදම් නැහැ කලින් ගෙවූ වියදම් නැහැ නේද කලින් ගෙවූ වියදම් නැහැ එහෙනම් ඒක බිඳුවයි එහෙනම් 1000කින් 800ක් ගියා නම් 1000කින් 200ක් ගියා නම් 800යි 1000කින් 200ක් ගියා නම් 800යි ඒක ඇවිල්ලා ද්‍රවශීලවත්කමයි ඒක ඇවිල්ලා ද්‍රවශීලවත්කමයි ඒක ඇවිල්ලා ද්‍රවශීලවත්කමයි එහෙනම් දාන්න ද්‍රවශීලවත්කම වලට දාන්න 800 ජංගම වගකීම් ටික 400යි ඒක දන්නවා ඒක ගන්න දීලා තිබ්බා එහෙනම් 800 බෙදීම 400 සමානයි 2යි මම මේවා හදන විදිහ ඔක්කොම ටික ඉගෙනුවා හරිද ජංගම අනුපාතය ගන්න ෂණික අනුපාතය ගන්න මේවල තේරුම මේ සූත්‍රය ගන්න ජංගම වත්කම් වලින් අවසන් තොගය සහ කලින් ගෙවීම අඩු කරලා තමයි ද්‍රවශීල වත්කම් ගන්න ඒ ඔක්කොම ටික ඉගෙනුවා හරිද අංක 3 अंक 3 पॉली आवरण अनुपात अंक 3 पॉली आवरण अनुपात एन पॉली आवरण अनुपातය සමානයි බදු පෙර ධන පොලිය බදු පෙර ලාභය ධන පොලිය බෙදීම පොලිය බදු පෙර ලාභය ධන පොලිය බෙදීම පොලිය බලන්න ගානේ බදු පෙර ලාභය දීලාද ගානේ බලන්න ගානේ දීලා තියෙන්නේ පොලියට පෙර මෙහෙයුම් ලාභය 1800යි. එහෙනම් පොලියට පෙර මෙහෙයුම් ලාභය 1800යිනේ. එතකොට ඒ 1800ෙන් අපි පොලිය අඩු කරමු. පොලිය කීයද? සිර 15 ණය කර දීලා තිනවා. රුපියල් 2000යි. එහෙනම් පොලිය හොයාගන්න වෙන්නේ 2008 සිට 15ක්. 2008 සිට 15ක් 300යි. එහෙනම් පොලිය 300යි. එනම් පොලිය 300යි. එනම් 1800න් 300ක් ගියා නම් අන්න බදු පෙර ලාභය මට ගන්න පුළුවන් 1500යි. 1500. ධන පොලිය 300යි. ධන පොලිය 300යි. හරි. එනම් 1500 ධන පොලිය 300 බෙදීම පොලිය 300. उत्तरे की उत्तर वार वार එතකොට එනවා වාර 6ක් එනවනේ වාර 6ක් වාර 6යි සූත්‍ර ටික ඔළුවේ තියෙනවා නම් ඒ වලට දාන අයිටම ටික තමයි මේකෙන් ඉගෙන ගන්න ඕනි 1500 ආවි දැන් මෙතනට ගන්න ඕනි බදු පෙර ලාභයනේ බලන්න ගානේ දීලා තියෙන්නේ පොලි පෙර ලාභය සමානයි 1800 පොලි පෙර ලාභය 1800ක් දීලා තියෙන්නේ
හරි. බදු පෙරලා පොල්සි පොලි පෙර ලාභය පොලි පෙර ලාභය 1800යි. පොලි පෙර ලාභය 1800යි. ඒකෙන් පොලිය අඩු කරාට පස්සේ තමයි පොලිය 300ක් අඩු කරාට පස්සේ තමයි අන්න මට එනවා 1500ක ලාභයක්. එහෙනම් පොලි පෙර ලාභයෙන් පොලිය අඩු කරාට පස්සේ එනවා උත්තරයක්. හැබැයි මේකෙන් තාම බදු අඩු වෙලා නැහැ. එහෙනම් ඒකට මට කියන්න පුළුවන් බදු පෙර ලාභය. එහෙනම් බදු පෙර ලාභය. ඒකෙන් බදු අඩු වුණොත් තමයි පොලී හා බදු පෙර පසු ලාභය වෙන්නේ. අන්න ඒකෙන් 1500ක් අඩු කරොත් තමයි බදු අඩු කරොත් තමයි බදු පසු ලාභය 1000ක් වෙන්නේ. බදු පසු ලාභය. හරිද? එහෙනම් පොලී පෙර ලාභය 1800යි 1800යි. ඒ 1800න් පොලිය 300ක් අඩු කරනවා 300ක් අඩු කරනවා. එහෙනම් 1800න් 300ක් අඩු වුණාම 1800න් 300ක් අඩු වුණාම 1500යි. ඒ කියන්නේ පොලි පසු ඒවත් බදු පෙර ලාභය 1500 මම හොයාගත්තේ අන්න ඒ විදිහට. 1500 මම හොයාගත්තේ අන්න ඒ විදිහට. හරිද? එහෙනම් ඒකත් හරි. ඊළඟට 4 ණය ස්කන්ධ අනුපාතය. ටක්ගල කියමු. ණය ස්කන්ධ අනුපාතය. ණය හිමිකම් අනුපාතය. පාට මතකයි. හිමිකමෙන් කොච්චරක් ණය ප්‍රාග්ධනය තියෙනවද නේද? මතකයි. මතකයිනේ. ණය ස්කන්ධ අනුපාතය. ණය ස්කන්ධ අනුපාතය. නේ? එන්න. දාන්න. මෙතන 4. ණය ස්කන්ධ අනුපාතය සමානයි. ණය ස්කන්ධ අනුපාතය සමානයි. ණය ස්කන්ධ අනුපාතය සමානයි. ණය ප්‍රාග්ධනය බෙදීම හිමිකම් ප්‍රාග්ධනය. එතකොට මේ වලට අදාළව සූත්‍ර සියලුම සූත්‍ර මම කියලා දුන්නා. හදන විදිය කියලා දුන්නා. ඒ ඔක්කොම කියලා දුන්නා. අද තියෙන්නේ අපිට මේ වල ගණනය කිරීම තමයි තියෙන්නේ. හරිද? දවස් 3ක් අරගෙන ලස්සනට හිමින් මම කියලා දුන්නා. අද තියෙන්නේ අපිට ගණනය කිරීම. එහෙනම් ණය ස්කන්ධ අනුපාතය යටතේ ණය ප්‍රාග්ධනය විදීම හිමිකම් ප්‍රාග්ධනය. ගානේ දීලා තියෙනවද බලන්න ණය ප්‍රාග්ධනය. ණය ප්‍රාග්ධනයට එන්නේ වර්ණීය කොටස් සහ ණය කර. වර්ණීය කොටස් සහ ණය කර බලන්න. වර්ණීය කොටස් දීලා තියෙනවා 1000යි. ණය කර දීලා තියෙනවා 2000යි. එහෙනම් මුළු ණය ප්‍රාග්ධනය 3000යි. එහෙනම් ගන්න 3000යි. බෙදීම හිමිකම් ප්‍රාග්ධනය. හිමිකම් ප්‍රාග්ධනය කියලා කියන්නේ අයිතිකරු ප්‍රාග්ධනය. සාකෝ ධන සංචිත. බලන්න සාකෝ දීලාද? ඔව් දීලා 2000යි. සංචිත දීලා මුළු සංචිත 400යි නේද? මුළු සංචිත 400යි දීලා. එහෙනම් හිමිකම් 1400යි. බලන්නකෝ මේ හිමිකම 2400යි. ණය 3000යි. ඒක හොඳද නරකද? මගේ තියෙන හිමිකමට වඩා ණය වැඩි. හිමිකමට වඩා ණය වැඩි වුණොත් ඒක අපිට අවුලක් නේද? හිමිකමට වඩා ණය වැඩි වුණොත් ණය ප්‍රාග්ධනය කියලා කියන්නේ වකෝ ධන වරණීය කොටස් ධන ණය කර වරණීය කොටස් ධන ණය කර
හිමිකම් ප්‍රාග්ධනය කියලා කියන්නේ සාකෝදන සංචිත සාකෝදන සංචිත ගානේ සාකෝද 1000යි සංචිත 400යි එහෙනම් හිමිකම් ප්‍රාග්ධනය 2400යි ඊළඟට ණය ප්‍රාග්ධනය හැදෙන්නේ වර්ණීය කොටස් සහ ණය කරවල එකතුවෙන් වර්ණීය කොටස් දෙලා තිනවා ගානේ 1000ක් සහ ණය කර දීලා තිනවා 2000 එහෙනම් 2000යි 1000යි 3000යි එහෙනම් වර්ණීය කොටස් වල සහ ණය කරවල එකතුව ණය ප්‍රාග්ධනය වේ එහෙනම් ණය ප්‍රාග්ධනයේ මුළු එකතුව 3000යි ණය ප්‍රාග්ධනයේ එකතුව 3000යි ණය ප්‍රාග්ධනයේ එකතුව 3000යි ඊළඟට මේක සුළු කර ඔයා බලන්න චුට්ටක් හිමිකම් ප්‍රාග්ධනයට වඩා ණය ප්‍රාග්ධනය ඕනෝට වඩා වැඩි නේද මට හිමිකමෙන් අද අපේ ව්‍යාපාරයේ බංකොලොත් වුණොත් මට මගේ හිමිකම දීලවත් ඒක ආවරණය කරගන්න බෑ නේද අද මගේ ව්‍යාපාරයේ බංකොලොත් වුණොත් මගේ හිමිකම පූජා කරලවත් ඒක මට ආවරණය කරගන්න බෑ ඒ තරමට ණය වැඩි ණය බරිතයි එහෙනම් මම මගේ අතේ තියෙන සල්ලි වලට වඩා මම ණය අරගෙන නේද එහෙනම් ගන්න අනුපාතය ගන්න අනුපාතය 1.25යි නේද අනුපාතය 1.25යි ඒක ඒ අනුපාතයේ ණය ස්කන්ධ අනුපාතය එකට වඩා වැඩි කියලා කියන්නේ මගේ හිමිකමට වඩා ණය වැඩි එහෙනම් මං කියන එකට අදිතෝලනය කියන්නේ යටි අදිතෝලනයකි හරිද ඊළඟට පහ මේවා ලියා ගන්න එකක් නෑර ණය අනුපාතය කියලා කියනකොට ටග්ගල දැන් මතක් වෙන්න ඕනේ මූල්‍ය ස්ථාවරත්ව අනුපාතවල මේ අහන්නේ තුන්වෙනි අනුපාතය නේද ණය අනුපාතය මගේ මුළු ප්‍රාග්ධනයෙන් ණය කොච්චරද මුළු අනුපාතයෙන් මුළු හිමිකමෙන් නැත්නම් මුළු ප්‍රාග්ධනයෙන් ණය කොච්චරද කියලා මේ අහන්නේ නේද එහෙනම් ණය අනුපාතය සමානයි ණය ප්‍රාග්ධනය බෙදීම මුළු හිමිකම ණය ප්‍රාග්ධනය බෙදීම මුළු හිමිකම නේද නේද එහෙනම් ණය ප්‍රාග්ධනයේ බෙදීම මුළු හිමිකම කියමු මුළු හිමිකම නැතුව ණය මුළු ප්‍රාග්ධනය කියමු මුළු ප්‍රාග්ධනය කියමු නැත්තම් මරලා බගත්තොත් මුළු ප්‍රාග්ධනය හරි මුළු ප්‍රාග්ධනය ණය ප්‍රාග්ධනය දැනටමත් හොයාගත්තනේ 3000යි කියලා දැන් දාන 3000යි ඔයා මුළු ප්‍රාග්ධනය හොයාගත්තද නෑ ඔයා මුළු ප්‍රාග්ධනය හොයාගත්තේ නෑ එහෙනම් මුළු ප්‍රාග්ධනය කියන්නේ මොකක්ද මුළු ප්‍රාග්ධනය කියන්නේ ණය ප්‍රාග්ධනයයි
ණය ප්‍රාග්ධනයයි හිමිකම් ප්‍රාග්ධනයයි ණය ප්‍රාග්ධනයයි හිමිකම් ප්‍රාග්ධනයේ දෙකේම එකතුව තමයි මුළු ප්‍රාග්ධනය කියන්නේ. එහෙනම් ණය ප්‍රාග්ධනය 3000යි හිමිකම් ප්‍රාග්ධනය 2400යි. අපි හොයාගත්තා. එහෙනම් උන් දෙන්නගෙම එකතුව 5400යි. එහෙනම් මුළු ප්‍රාග්ධනයට දාන්න 5400. එහෙනම් බලන්න. මුළු ප්‍රාග්ධනයේ ණය ප්‍රාග්ධනය කොච්චරද 100ට? 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 100ට. අන්න එතකොට එනවා උත්තරය 55.55. නේද? 55.55. නේද? ඔයා දන්නවා මුළු ප්‍රාග්ධනය කියලා කියන්නේ ණය ප්‍රාග්ධනයේ හිමිකම් ප්‍රාග්ධනයේ එකතුව. ඉතින් අපි ඉස්සෙල්ලම් ගානේ ණය ප්‍රාග්ධනයේ හිමිකම් ප්‍රාග්ධනයේ හොයාගත්තනේ. එහෙනම් එම් දෙන්නගේ එකතුව 5400යි. 5400න් 3000ක් ණය ප්‍රාග්ධනය. නේද? ඒක කොච්චරද කියලා තමයි අහන්නේ. අනුපාතයක් ලෙස. නේද? එහෙනම් මුළු ප්‍රාග්ධනයේ ණය ප්‍රාග්ධනයේ 100ට කොච්චරද? 100ට 55.55. 55.55. ඊළඟ 6 හිමිකම් අනුපාතය අහනවා. දැන් ඇහුවේ ණය අනුපාතයනේ. දැන් අහනවා හිමිකම් අනුපාතය. මෙයාගේ අනිත් පැත්ත. එන්න හිමිකම් අනුපාතය සමානයි හිමිකම් ප්‍රාග්ධනය බෙදීම මුළු ප්‍රාග්ධනය වැඩි කිරීම 100. වැඩි කිරීම 100. එහෙනම් හිමිකම් ප්‍රාග්ධනය කීයද? හිමිකම් ප්‍රාග්ධනය කීයද? ඔයා දන්නවා හිමිකම් ප්‍රාග්ධනය 2400යි. ඔයා ඒක හොයාගත්ත නේද? මතකද මෙතනදී හොයාගත්තේ? සාකෝදන සංචිත කියලා 2400යි. එහෙනම් දාන්න 2400. ඔයා මුළු ප්‍රාග්ධනයත් හොයාගත්ත නේද? ඔයා ඉස්සෙල්ලම් ගානට දාලා මුළු ප්‍රාග්ධනය හොයාගත්ත නේද? මුළු ප්‍රාග්ධනය කීයද? 5400යි නේද? 5400යි නේ. දාන්න. හරි. එහෙනම් 5400 2400 5400 2400 5400 2400ක් 100ට කොච්චරද? 5400න් 2400ක් මුළු ප්‍රාග්ධනයෙන් හිමිකම් ප්‍රාග්ධනයේ 100ට කොච්චරද? 45.55. 45.55. නේද? 44.4.5 නේ. 44.4.5. 44.4.5. හරි. එතකොට 120 ගානට දාලා අපෙන් අහලා තිබ්බ එච්චරයි. නේද? බලන්න හරිම ලේසි. අපි ඉගෙන ගත්තා පොඩ්ඩයි තිබ්බේ තනින් තන යා දාලා චුට්ටයි. හරිම ලේසි ගාන. හරි. ප්‍රශ්නාංක 122ට. එහෙනම් 121 ඉවරයි. යම් 122ට.
හරි. එන්න ප්‍රශ්නාංක 122. ප්‍රශ්නාංක 122. ප්‍රශ්නාංක 122. හරිද? යා. එන්න ප්‍රශ්නාංක 122. උසස් පෙළ 2002. පහත සඳහන් තොරතුරු සීමිත ලංකා සමාගමේ වාර්ෂික බිඳුම් පොත්පත් වලින් උපුටා ගන්නා ලදී. 2002 මාර්තු 31 දිනට ශේෂපත්‍ර සාරාංශය පහත පරිදි වේ. ආදායම් ප්‍රකාශයේ තොරතුරු දීලා අපිට කියනවා හදන්නලු පහත අනුපාත ඒ ටික විතරයි නේද? අනුපාත ඒ ටික විතරයිනේ. අනුපාත ඒ ටික විතරයි. එහෙනම් යමු. මුලින්ම අහන්නේ දල ලාභ අනුපාතය. එන්න දාන්න. අංක 1 දල ලාභ අනුපාතය. දල ලාභ අනුපාතය සමානයි දල ලාභය බෙදීම විකුණුම්. දල ලාභය බෙදීම විකුණුම් වැඩි කිරීම 100. 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 නේද? දල ලාභය බෙදීම විකුණුම් වැඩි කිරීම 100. බලන්න ගානේ දල ලාභය කීයද කියලා දීලා තියෙන. ගානේ දල ලාභය දීලා තියෙනවා 2000 නේද? දල ලාභයේ ගානේ දීලා තියෙනවා 2000. එහෙනම් 2000යි. විකුණුම් 5000යි. 100ට කොච්චරද? 5000 ගෙන් 2000ක් 100ට කොච්චරද බලමු. 100ට 40යි නේද? 100ට 40යි. එහෙනම් දල ලාභ අනුපාතය 100ට 40යි. සූත්‍ර ටික පුළුවන් නම් ගන්න පුළුවන්. සූත්‍ර ටික පුළුවන් නම් ගන්න පුළුවන්. ඊළඟ අංක 2 පොලි ආවරණ අනුපාතය. ආයිමත් අහනවා. පොලි ආවරණ අනුපාතය සමානයි බදු පෙර ලාභය ධන පොලිය. බදු පෙර ලාභය ධන පොලිය බෙදීම 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 පොලිය. බලන්න බදු පෙර ලාභය කීයද ගානේ? ගානේ දීලා තියෙනවා පයට විකුණුම් පිරිවැය දර ලාභය මෙහෙයුම් වියදම් සාමාන්‍ය ව්‍යාපාරික කටයුතු මත ලාභය පොලියට පෙර ඊට පස්සේ ඒකෙන් පොලිය අඩු කරලා බදු පෙර ලාභය අරන් තියනවා 1000ක් නේද? බදු පෙර ලාභය 1000යි. අන්න දාන්න බදු පෙර ලාභය 1000යි. දාන්න පොලිය කීයද? 300යි. දාන්න 300 බෙදීම 300 එච්චරයි. මහා දෙයක් කරන්න නෑ ඕකේ. සූත්‍රයට අදාළව තියෙන දේවල් දාන්න විතරයි තියෙන්නේ. සූත්‍රයට අදාළව තියෙන දේවල් දාන්න විතරයි තියෙන්නේ. සූත්‍රයට අදාළව තියෙන දේවල් දාන්න විතරයි තියෙන්නේ. එහෙනම් 1300 බෙදීම 300 වාර 4.333 නේද? වාර 4.333 නේ?
නැත්නම් වාර 4.3 වාර 4.3 වාර 4.3 ඊළඟ පොලිය 200ක් වෙන්නේ කොහමද? 200ක් නෙයි. හරි 280 හරි. පොලිය 200 මම අර 300 දැකලා තියෙන්නේ බදු පොලිය 200 මම බැලුවා කල්පනාවෙන් ඉන්නේ කියලා. කල්පනාවෙන් නේ 200 බෙදීම 200 උඩ වාර 1200 බෙදීම 200 වාර 6යි වාර 6යි මම බැලුවා අවධානයෙන් ඉන්නේ කියලා. වැරදි උත්තරයක් ලියලා බලනවා වෙලාවකට අවධානයෙන් ඉන්නේ කියලා. හරි නේද? 3 තුන්වෙනි ජංගම අනුපාතය සමානයි ජංගම අනුපාතය සමානයි ජංගම වත්කම් ඉස්සලුත් ආවා ජංගම වත්කම් බෙදීම ජංගම වගකීම් ජංගම වත්කම් බෙදීම ජංගම වගකීම් ජංගම වත්කම් නේද? ජංගම වත්කම් බලන්න ගානේ ගිහිල්ලා කීයක් තියනවද? ගානේ තියෙන උඩ ශේෂ පිරික්සුවක් නැත්නම් ශේෂ පත්‍රයක් තියෙනවා. ශේෂ පත්‍රය තියෙනවා ජංගම වත්කම්. තොග ණය ගැති මුදල් හා බැංකු 1000 2500 500 සමානයි 4000යි. දාන්න. ජංගම වත්කම් වලට දාන්න 4000. 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 ඉද ජංගම වත්කම් වලට දාමු 4000. හරි. ජංගම වගකීම් බලන්න. අනිත් පැත්තේ තියෙනව නේද බලන්න. ජංගම වගකීම් කියලා. වෙළඳ ණය හිමි 800යි. උපජිත වියදම් 200යි. ඔක්කොම 1000යි. නේ 1000යි. එහෙනම් 4000 බෙදීම 1000 සමානයි 4යි. 4යි නේද? නම් ජංගම අනුපාතය 4යි. ඊළඟට මුළු වත්කම් වලට ඉපයුම. අන්න ඔන්න දැන් අමතක වෙන තැන්. ඔන්න දැන් සූත්‍ර අමතක වෙන තැන්. සූත්‍ර අමතකයි. මතක් කරගන්න. මුළු වත්කම් වලට ඉපයුම. මුළු වත්කම් වලට ඉපයුම කියලා කියන්නේ වත්කම් යොදාගෙන මම කොච්චරක් උපයුවද? ඉපයුවද කියලා කියන්නේ ලාභය. මම වත්කම් යොදාගෙන කොච්චරක් උපයන්න කටයුතු කළාද? නේ? මම වත්කම් යොදාගෙන කොච්චරක් සල්ලි කියන්නේ ලාභය හම්බ කරාද? නේද? වත්කම් යොදාගෙන කොච්චරක් හම්බ කළාද? අන්න වත්කම් යොදාගෙන ඇත්තටම කොච්චරක් හම්බ කරාද? නේද? වත්කම් මත ඉපයුම් අනුපාතය. එහෙම නේද? මුළු වත්කම් වලට ඉපයුම සමානයි බදු පසු සුද්ධ ලාභය ධන බදු පසු සුද්ධ ලාභය ධන පොලිය බෙදීම මුළු වත්කම් වැඩි කිරීම 100 බදු පසු සුද්ධ ලාභය ධන පොලිය බදු පසු සුද්ධ ලාභය ධන පොලිය බෙදීම මුළු වත්කම් වැඩි කිරීම 100
එහෙනම් බලන්න කීයද බදුව සුද්ධ ලාභය ගාන දීලා තියෙනවා 700 නේ 700 පොලිය ගාන දීලා තියෙනවා පොලිය 200යි මුළුවත්කම් බලන්න මේ දකුණත පැත්තේ මේ ශේෂපත්ත දකුණත පැත්තේ තියෙනවා ජංගම නොවන වත්කම් 5000යි සහ ජංගම වත්කම් 4000යි ඔක්කොම 9000යි එහෙනම් මුළු වත්කම් 9000යි වැඩි කිරීම 100 සමානයි උත්තරේ ගන්න 900 බෙදීම 9000 වැඩි කිරීම 100 එහෙනම් 110යි මුළු වත්කම් මත ඉපයුම් අනුපාතය 10යි මුළු වත්කම් මත ඉපයුම් අනුපාතය 10යි ඊළඟ ශනික අනුපාතය අන්න අහනවා ශනික අනුපාතය ආයිමත් එන්න ශනික අනුපාතය සමානයි ද්‍රවශීල වත්කම් බෙදීම ජංගම වගකීම් ඉස්සලං ගානේ තිබ්බා ද්‍රවශීල වත්කම් කියලා කියන්නේ ජංගම වත්කම් වලින් අවසන් තොගය සහ කලින් ගෙවූ වියදම් අඩු කරාට පස්සේ ලැබෙන එක බලන්න ජංගම වත්කම් තියෙනවා 4000න් අඩු කරන්න අවසාන තොගය සහ කලින් ගෙවූ වියදම් තියෙනවා නම් කලින් ගෙවූ වියදම් නැහැනේ එහෙනම් අයින් කරන්න තියෙන 1000 අවසන් තොගය විතරයි එහෙනම් 4000න් 10ක් ගියා නම් 3000යි එහෙනම් ද්‍රවශීල වත්කම් 3000යි හරි ඊළඟ ජංගම වගකීම් ටික ජංගම වගකීම් මේක අනිත් පැත්තේ තියෙනවා 10යි නේද 10යි දාන්න අන්න ඒ අනුපාතය වෙනවා 3යි ඊළඟට 6 හිමිකම් අනුපාතය ඉස්සෙල්ලුත් ඒව මතකද සමානයි හිමිකම් ප්‍රාග්ධනය බෙදීම මුළු ප්‍රාග්ධනය හිමිකම් ප්‍රාග්ධනය වෙන්නේ මොනවාද සාකෝ වකෝ බලන්න සාකෝ 3500යි හිමිකම් ප්‍රාග්ධනය වෙන්නේ සාකෝ සංචිත හිමිකම් ප්‍රාග්ධනය වෙන්නේ සාකෝ සංචිත එතකොට සාකෝ 3500යි සංචිත 2500යි ඔක්කොම 6000 නම් හිමිකම 6000යි හිමිකම් ප්‍රාග්ධනය 6000යි මුළු ප්‍රාග්ධනය වෙන්නේ හිමිකම් ප්‍රාග්ධනයේ ණය ප්‍රාග්ධනයේත් එකතුව එතකොට බලන්න ණය ප්‍රාග්ධනය 10යි ණය කර 2000යි එහෙනම් අර හිමිකම් ප්‍රාග්ධනය 6000යි ණය ප්‍රාග්ධනය 2000යි 8000ම මුළු ප්‍රාග්ධනය නම් 8000 වැඩි කිරීම 100 හරිද එහෙනම් 6000 බෙදීම 800 වැඩි කිරීම 100 සිරාත්තපයි එහෙනම් බලන්න හරි ලේසි සරලයි මොකද්ද ව්‍යාපාරයේ හිමිකම් ප්‍රාග්ධනය රුපියල් 6000ක් තිබ්බා මුළු ප්‍රාග්ධනය රුපියල් 8000ක් තිබ්බා එහෙනම් 8000න් 6000ක් ඇවිල්ලා හිමිකම් ප්‍රාග්ධනය ඒක 100ට කොච්චරද නේ
මුළු ප්‍රාග්ධනය කියලා කියන්නේ ණය ප්‍රාග්ධනය සහ හිමිකම් ප්‍රාග්ධන දෙකේම එකතුව. හිමිකම් ප්‍රාග්ධනය 6000ක් තිබ්බා. ණය ප්‍රාග්ධනය 2000ක් තිබ්බා. එහෙනම් දෙකේම එකතුව 8000යි. 8000න් හිමිකම් ප්‍රාග්ධනය කොච්චරද? ඒක තමයි අපි ගණන් කළේ. එතකොට 122ක් ඉවරයි. නේද? හරිම ලේසි. හරිම ලේසි ගණන් ටිකක් තියෙන නේද? අපි යමු එහෙනම් ප්‍රශ්නාංක 122ක් ඉවරයි. 123ට යමු. 3ට යමු. එන්න. හරි. ඊළඟට 123 ප්‍රශ්නාංකය. ලොකු විස්තරයක් දීලා නැහැ. 2012 3.31 දිනින් අවසන් වසරේ සීමිත අසේල අමිල පොදු සමාගමේ මූල්‍ය ප්‍රකාශන තුළින් පහත තොරතුරු උපුටා ගන්නා ලදී. අපෙන් අහනවා තොරතුරු දීලා අවශ්‍ය වන්නේ ක්ෂණික අනුපාතය ලේසි. හැමදාම අහන අනුපාතයක් ක්ෂණික අනුපාතය. එන්න. done. ක්ෂණික අනුපාතයේ සමානයි ක්ෂණික වත්කම් නැත්නම් ද්‍රවශීල වත්කම් ද්‍රවශීල වත්කම් බෙදීම ජංගම වගකීම්. ද්‍රවශීල වත්කම් බෙදීම ජංගම වගකීම්. ද්‍රවශීල වත්කම් බෙදීම ජංගම වගකීම් සමානයි. බලන්න ගානේ බලන්න ගානේ තියෙනවා ජංගම වත්කම් වල තොගය 300ක් ණය ගැතිය 400ක් මුදල් 50ක්. එතකොට ජංගම මුළු වත්කම් ටික ජංගම මුළු වත්කම් 300යි 400යි 700යි 750යි 750යි. හැබැයි ඒකෙන් ද්‍රවශීල වත්කම් ගන්නකොට අවසන් තොගයයි කලින් ගෙවුම් අඩු කරනවා. මේ ගානේ තියෙන්නේ අවසන් ගෙවුම් විතරයි. අවසන් තොගය විතරයි. නම් අපේ ජංගම වත්කම් 750න් අවසන් තොගය 300 අඩු කරාම උත්තරය 450ක් මොනවාද? ද්‍රවශීල වත්කම්. ද්‍රවශීල වත්කම් 450යි. නේද? 450යි. බෙදීම ජංගම වගකීම්. ජංගම වගකීම් කීයද? ජංගම වගකීම් 300ක් තියෙනවා. ජංගම වගකීම් 300ක් තියෙනවා නේද? එහෙනම් 450 බෙදීම 300 සමානයි ඉස්සරහට උත්තරේ දාන්න. 450 බෙදීම 300
1.5 නේද? 1.5 1.5 අංක 2 තොග පිරිවැටුම් අනුපාතය තොග පිරිවැටුම් අනුපාතය තොග පිරිවැටුම් අනුපාතය එන්න ලියන්න තොග පිරිවැටුම් අනුපාතය සමානයි තොග පිරිවැටුම් අනුපාතය සමානයි නෝ සූත්‍ර දුන්නා විකුණුම් පිරිවැය බෙදීම විකුණුම් පිරිවැය බෙදීම සාමාන්‍ය තොගය විකුණුම් පිරිවැය බෙදීම සාමාන්‍ය තොගය බලන්න විකුණුම් පිරිවැය කීයද ගානේ බලන්න විකුණුම් පිරිවැය කීයද විකුණුම් පිරිවැය 2200යි 2200යි නේ සාමාන්‍ය තොගය හදාගන්නේ කොහොමද සාමාන්‍ය තොගය හදාගන්නේ මුල තොගය ධන අග තොගය මුල තොගය ධන අග තොගය බෙදීම දෙක සාමාන්‍ය තොගය හදාගන්නේ මුල තොගය ධන අග තොගය බෙදීම දෙක අර ඉස්සල්ලාම් ගානේ 450 කොහොමද දන්නවද අපේ ජංගම වත්තම් තියෙනවනේ ජංගම වත්තම් වලින් අඩු කරනවා තොගය සහ අවසාන තොගය සහ අවසාන තොගය සහ කලින් ගෙවුම් ජංගම වත්තම් ටික තිබ්බා 750ක් ඒකෙන් අඩු කළා අවසාන තොගය 300ක් 450 එහෙම හැම ගානකටම අදාළව පෙරවැඩ කරන්න ඕනි ලකුණු දෙන්නේ වලට හරි දැන් තොගයේ සාමාන්‍ය තොගය ගමු මුළු තොගය බලන්න ඔය දීලා තියෙන විස්තරවල තොගය අවසාන තොගය 300යි හැබැයි මුළු තොගය 500ක් කියලා දීලා නේද එහෙනම් 500 ධන 300 බෙදීම දෙක සමානයි 400යි 500 ධන 300 බෙදීම දෙක 400යි එහෙනම් බෙදීම 400 සමානයි පහයි දශම පහයි තොග පිරිවැටුම් අනුපාතයක් නිසා ලියන්න වාර 5.5 වාර 5.5 වාර 5.5 ඊළඟට අංක 3 මුළු වත්කම් මත ප්‍රතිලාභ අනුපාතය ඉස්සෙල්ලන් යවුවකමයි නේ ඉස්සෙල්ලන් ඕකම යවුවා නේද ඉස්සෙල්ලන් ඕකම යවුවා ලියන්න අංක 3 මුළු වත්කම් මත ප්‍රතිලාභ අනුපාතය ඔයා ගාන හදුවටක් නෑ සූත්‍ර ලියන්න නැත්නම් මුළු වත්කම් මත ප්‍රතිලාභ අනුපාතය ගාන හදුවටක් නෑ සූත්‍ර ලියන්න නැත්නම් බදු පසු සුද්ධ ලාභය ධන පොලිය බෙදීම මුළු වත්කම් වැඩි කිරීම 100 බදු පසු සුද්ධ ලාභය ධන පොලිය බදු පසු සුද්ධ ලාභය
ධන පොලිය බෙදීම මුළු වත්කම් වැඩි කිරීම 100 සමානයි බලන්න බදු පසු ලාභය කීයද කියලා වසරේ ආදායම් බදු දීලා තියෙනවා අපිට 200ක් වර්ෂයේ විකුණුම් පිරිවැයක් දීලා තියෙනවා 1200ක් බලන්න ඔතන දීලා තියෙනවා වර්ෂයේ ලාභය නේද වර්ෂයේ ලාභය දීලා තියෙනවා එහෙනම් අපිට දීලා තියෙනවා නම් වර්ෂයේ ලාභය දීලා තියෙනවා ඒ වර්ෂයේ ලාභය ඔයා සලකන්න ඕනේ මොකක් කියලා දන්නවද ගණන් වල අපිට දෙනවා වර්ෂයේ ලාභය කියලා අපිට දුන්නොත් අපි එක සලකන්න ඕනේ වර්ෂයේ ලාභය කියලා දුන්නොත් අපි එක සලකන්නේ බදු පසු ලාභය ලෙස ලියා ගන්න කොහෙන් හරි වසරේ ලාභය දී ඇතනම් වර්ෂයේ ලාභය කියා දී ඇතනම් එය ගානට අනුව බදු පසු ලාභය ලෙස සලකන්න බදු පසු ලාභය ලෙස සලකන්න හරිද එහෙනම් බදු පසු ලාභය කීයද 400යි the profit after the tax පොලිය දීලා නැහැ අපි පොලිය හොයා ගන්න ඕනේ ණය කර වලින් 15%. බලන්න ණය කර තියෙනවා 500ක්. 500 සිට 15ක් 75යි. ධන 75 බෙදීම. බෙදීම මුළු වත්කම්. බලන්න ජංගම වත්කම් ටික කීයද? 750යිනේ. ජංගම වත්කම් 750යි. ජංගම නොවන වත්කම් 1250යි. දීලා තියෙනවා. මුළු වත්කම් 2000යි. එහෙනම් බෙදන්නේ 1000යි. බෙදන්න 1000න් වැඩි කරන්න 100න්. බෙදන්න 1000න් වැඩි කරන්න 100න්. උත්තරය 23.75යි. උත්තරය 23.75යි. උත්තරය 23.75යි. මුළු වත්කම් මත ප්‍රතිලාභ අනුපාතය. ඊළඟ ණය හිමිකම් අනුපාතය. අන්න ඉස්සරත් ආව නේද? ණය හිමිකම් අනුපාතය ওই විදිහටම ආවා. එහෙනම් එන්න. මෙතනින් ගන්න අංක 4 ණය හිමිකම් අනුපාතය සමානයි ණය හිමිකම් අනුපාතය සමානයි ණය ප්‍රාග්ධනය බෙදීම ණය ප්‍රාග්ධනය බෙදීම හිමිකම් ප්‍රාග්ධනය ණය ප්‍රාග්ධනය බෙදීම හිමිකම් ප්‍රාග්ධනය ණය ප්‍රාග්ධනය බෙදීම හිමිකම් ප්‍රාග්ධනික සූත්‍රය අපි සූත්‍රය හදලා උත්තරේ ගමු නේද බලන්න ණය ප්‍රාග්ධනය කීයක් තියෙනවද ගානේ ණය කර තියෙනවා එච්චරයි ණය කර විතරයි තියෙන්නේ එහෙනම් ණය කර කීයක් තියෙනවද 500යි එහෙනම් ණය ප්‍රාග්ධනය කීයද ණය ප්‍රාග්ධනය 500යි හිමිකම් ප්‍රාග්ධනය බලන්න සාකෝ ධන හොඳවාගත් ඉපයුම් සාකෝ 600යි හොඳවාගත් ඉපයුම් සාකෝ ධන
අදවාගත් උපයෝග එතකොට 600යි 400යි 1000යි නේද? සාකෝදන 400 සාකෝදන සංචිත. ඉතින් රඳවාගත් උපයෝග කියලා කියන්නේ සංචිතය. ඒක තමයි තියෙන සංචිත වර්ගය එතන. එහෙනම් 600යි 400යි 1000යි. එහෙනම් හිමිකම් ප්‍රාග්ධනය 1000යි. නේද? එහෙනම් හිමිකම් ප්‍රාග්ධනය 1000යි. එහෙනම් දාන්න 1000. එහෙනම් උත්තරය 0.5යි. එහෙනම් මේක ලියන්න අවතෝලනයකි. එකට වඩා අඩුයි. මගේ හිමිකමට වඩා මම අරන් තියෙන ණය අඩු වෙන. එහෙනම් කිසිම ගැටලුවක් නැහැ. ඊළඟට 5 පොලි ආවරණ අනුපාතය. පොලි ආවරණ අනුපාතය හැමදාම අහනවා. එකම දේ හැමදාම අහනවා. එන්න ගන්න පොලි ආවරණ අනුපාතය සමානයි බදු පෙර ලාභය ධන පොලිය බදු පෙර ලාභය ධන පොලිය බදු පෙර ලාභය ධන පොලිය බෙදීම පොලිය සමානයි බදු පෙර ලාභය ධන පොලිය බෙදීම පොලිය. බලන්න බදු පසු ලාභය 400යි. බදු පසු ලාභය 400යි. බදු පසු ලාභය කියලා කියන්නේ බදු පසු ලාභය 400යි කියන්නේ බදු අඩු කරලා නාගයනේ. බදු කීයද? බදු 200යිනේ. එහෙනම් 200 අඩු කරලා තමයි 400ක් එන්නේ. බදු පසු ලාභය. එහෙනම් බදු පෙර කියන්නේ අඩු කරන්න කලින්. එහෙනම් මේක එකතු කරන්න. 600. නේද? බදු පසු කියලා කියන්නේ 400 නම් 400 එන්නේ 200ක් අඩු වෙලා නම් බදු පෙර කියලා කියන්නේ අඩු කරන්න කලින්. එහෙනම් 400 200 එකතු කරන්න 600. බදු පෙර ලාභය එන 600. done. 600යි 600යි. පොලිය අපි ඉස්සලම ගත්තා මෙතනට 75යි නේද? ඒ ගත්තේ ණයකර සිට 15යි 500ට. එහෙනම් 500ට සිට 15ක් 75යි. 75 බෙදීම 75 සමානයි. සූත්‍රයේ තියෙන විදිහට දාන්න විතරයි තියෙන්නේ. නේද? එහෙනම් 675 බෙදීම 75 කීයද? සමානයි වාර 9යි. සමානයි වාර 9යි. සමානයි වාර 9යි. නේද? සමානයි වාර 9යි. බලන්න. දැන් මේ ගානෙදි චුට්ටක් විසිරීලා තිබ්බ තොරතුරු අපි ටික ටික තනින් තන හොයලා අරගෙන ගාන කළේ. බලන්න. ඒ ගාන පැහැදිලිද බලන්න. ඈ බදු පෙරලාභය දීලා තිබ්බේ නැහැ. අපි ඒක හොයාගත්තා. අපි යමු ඊළඟ ප්‍රශ්නාංකය. ප්‍රශ්නාංක 124ට යමු. ඉමින් එක ප්‍රශ්නේ කරගෙන ඒ ප්‍රශ්නවල අහන්නේ මොකක්ද? අහන්නේ මොන තැනද? ඒ අපෙන් අහන්නේ හැමතිස්සෙම යම් සූත්‍රයක් මුල් කරගෙන ගාන. අපි ඒ සූත්‍රය දැනගත්තා නම් ගාන හදන්න පිළිතුරු ටික උත්තර පත්‍රයෙන් ප්‍රශ්න පත්‍රෙම තියෙනවා. එන්නේ
හරි බලන්න ප්‍රශ්නාංග 124 අපිට කියනවා එකම කර්මාන්තයේ නියුක්ත සමාගම් දෙකක එකම කර්මාන්තය කියලා කියන්නේ ඇඟලුම් කර්මාන්තයේ නියුක්ත XY සමාගම් X සමාගම හා Y සමාගම ඒ වගේ අපිට කියනවා අවශ්‍ය වන්නේ X හා Y සමාගම සඳහා පහත අනුපාත ගණනය කිරීම. අන්න සමාගම් දෙක සඳහාම පොදුවේ පහත අනුපාත ගණනය කරන්නලු. ඊට පස්සේ කියනවා ඉහත ගණනය කරන අනුපාත පදනම් කරගෙන පිළිතුරු සපයන්න. හරිම ලේසි. හරිම ලේසි නේද? එහෙනම් මෙන්න මේ විදියට. මෙතනින් දාගන්න මේ පිටුව නම් පිටුවේ කොලේ මෙතන ඉවර නම් හරිද? මෙහෙම දකුණු පැත්තෙන් දාගන්න x සමාගම එතනින් දිග ටිකක් ගාගන්න රූල් 15කට විතර මේ පැත්තෙන් දාගන්න y සමාගම හරිද? ඔන්න වෙන් කරගෙන n ඔම ගන්න ගහගන්න. මේ පැත්තෙන් ගන්න අංක 1 මොකද්ද? අංක 1 අහන්නේ මොකද්ද? අංක 1 අහන්නේ හිමිකම මත ප්‍රතිලාභ අනුපාතය නේද? හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතය. හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතය සමානයි බදු පසු නේද? බදු පසු සුද්ධ ලාභය. බදු පසු සුද්ධ ලාභය ඍණ වර්ණීය කොටස් ලාභාංශ බෙදීම හිමිකම නේද? එන්න තානාදු දෙන්නම පොදුවේ හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතය සමානයි බදු පසු සුද්ධ ලාභය ඍණ වර්ණීය ලාභාංශ බෙදීම හිමිකම් ප්‍රාග්ධනය. බදු පසු සුද්ධ ලාභය එන්න මෙතන සූත්‍ර ලියන්න. එන්න හිමිකම මත ප්‍රතිලාභ අනුපාතය සමානයි බදු පසු ලාභය ඍණ වකෝලා වර්ණීය කොටස් ලාභාංශ වැඩි කිරීම 100 බදු පසු ලාභය ඍණ වර්ණීය කොටස් ලාභාංශ වැඩි කිරීම 100 බෙදීම හිමිකම් ප්‍රාග්ධනය. හරි සමානයි x ගේ හිමිකම් ප්‍රාග්ධනය බලන්න අපි ගන්නේ හිමිකම් ප්‍රාග්ධනය ගන්නේ සාකෝධන සංචිතනේ. එහෙනම් 3000යි 1000යි තමයි x ගේ හිමිකම්. 3000යි 1000යි කීයද? 4000යි. x ගේ හිමිකම් ප්‍රාග්ධනය 4000යි. y ගේ 5000යි 1000යි 6000යි. 6000යි නේද? 6000යි. ඊළඟට බදු පසු ලාභය ගන්න කොහොමද? බදු පසු ලාභය ගන්න මෙහෙම විකුණම් දීලා තියෙනවා කීයද? 5600යි. ඍණ විකුණම් පිරිවැය 4000 අඩු කරන්න. අනේ උත්තරය දරලාභය දරලාභය 1600යි. ඒකෙන් අඩු කරනවා වියදම් 600යි.
අන්න අපිට එනවා බදු පෙර ලාභය. ඒකෙන් අඩු කරනවා ආදායම් බදු. ඒකෙන් අඩු කරනවා ඔමින්න මෙහෙම වියදම් එකේ පොලි වියදම් දාලා නැහැ. ඉන්න. මෙහෙම වියදම් අඩු කරනවා. එතකොට එනවා 1000. හරිද? මෙහෙම වියදම් අඩු කරාම එනවා 1000. මෙහෙම වියදම් අඩු කරාම එනවා 1000. හරිද? ඒ 1000 එහෙන් අඩු කරන්න ඕනේ පොලිය. මේ ආවේ පොලි පෙර ලාභය. ඔමින්න. මෙහෙම වියදම් අඩු කරානේ අපි 600ක්. එතකොට ආවනේ 1000. ඒක කරලා ලියන්නේ පොලි පෙර. පෙර වැඩවල මේවා හදන්න පොලි පෙර ලාභය. ඊළඟට පොලිය තියෙනවා කීයක්ද? 40ක්. ඊළඟ අඩු කරන්න 40. අන්න එතකොට එනවා පොලිය අඩු කරාම බදු පෙර ලාභය. කීයද? 960යි. 960යි. 960න් අඩු කරන්න ආදායම් බදු. එහෙනම් 500යි බදු පසු ලාභය. දැක්කද? ටික ටික ගාන දැන් ලොකු වෙනවා. ටික ටික ගාන දැන් අමාරු වෙනවා. ටික ටික අමාරුයි. එහෙනම් බලන්න. විකුණුම් ඍණ විකුණුම් පිරිවැද ලාභයද ලාභයෙන් වියදම් අඩු කරා නම් පොලි පෙර ලාභය තිබ්බා. පොලිය දීලා තිබ්බ නිසා එහෙම ගත්තේ. ඊළඟට ඒකෙන් පොලිය අඩු කරලා ගත්තා බදු පෙර ලාභය. බදු පෙර ලාභයෙන් ආදායම් බදු අඩු කරලා ගත්තා බදු පසු ලාභය. එහෙනම් එන්න මෙතන දාන්න මේ එක් සමාගම සම්බන්ධයෙන් ගෙවුවේ ගන්න කීයද? බදු පසු ලාභය 500යි. 500යි. බලන්න ඒකේ තියනවද කියලා වරණීය කොටස් තියෙනවයි කියලා. ඒකේ වරණීය කොටස් නැහැනේ. එහෙනම් ඔය තියෙන්නේ මොන ලාභාංශද? සාමාන්‍ය කොටස් වලට ගෙවුව ලාභාංශනේ. අපිට ගන්න ඕනේ වරණීය කොටස් වලට ගෙවුව ලාභාංශය. සමාගම තුල වරණීය කොටස් නැත්තම් වරණීය කොටස් දහ ලාභාංශයක් නැහැ. එහෙනම් ඒකට බිඳුව. වැඩි කිරීම 100. ඊළඟට y සමාගම. y සමාගමේ ගන්න. විකුණුම් 8400යි. අඩු කළා විකුණුම් පිරිවැය 5600යි. එතකොට 2800ක් එනවා y සමාගමේ දර ලාභය. ඒකෙන් අඩු කරන්න y සමාගමේ මෙහෙයුම් වියදම් 400. අන්න පොලි පෙර ලාභය ආව 2400යි. ඒකෙන් අඩු කරන්න පොලිය 80යි. 2320යි. 2320යි. ඒකෙන් අඩු කරන්න ආදායම් බදු y සමාගමේ ආදායම් බදු 1120යි. අන්න y සමාගමේ ආදායම් බදු 1120යි. y සමාගමේ ආදායම් බදු 1120යි. හරි. නම් උත්තරේ 0.0යි 3න් එකක් 2යි 2න් එකක් 1යි. එහෙනම් කාලච්ඡේදයේ බදු පසු කාලච්ඡේදයේ බදු පසු ලාභය. කාලච්ඡේදයේ බදු පසු ලාභය 1200යි. කාලච්ඡේදයේ බදු පසු ලාභය 1200යි. නේද? කාලච්ඡේදයේ බදු පසු ලාභය 1200යි. එන්න y සමාගමේ බදු පසු ලාභය 1200යි. y සමාගමේ සාකෝ වලට තමයි ගෙවලා තින්නේ. සාකෝ වලට තමයි ගෙවලා තින්නේ ලාභාංශ නේද? සාකෝ වලට ලාභාංශ ගෙවලා තින්නේ.
මෙතන කිව්වනම් y සමාගමේ තියෙනවයි කියලා වර්ණීය කොටස්. එහෙනම් මේ ගෙවලා තියෙන ලාභාංශ වර්ණීය කොටස් කියලා හිතන්න තිබ්බා. හැබැයි තියෙන්නේ සාමාන්‍ය කොටස්නේ. සාමාන්‍ය කොටස් තියාගෙන වර්ණීය කොටස් වලට ලාභාංශ ගෙවන්නේ නැහනේ. එහෙනම් වර්ණීය කොටස් වලට ලාභාංශයක් නැහැ. දෙගොල්ලෝ ගාවම නැහැ. නම් බිඳුව වැඩි කිරීම 100 සමානයි. තමු 500 බෙදීම 4000 වැඩි කිරීම 100. $12.5 ඊළඟට සිරවිස්සයි එතකොට ආයතන දෙකක් සංසන්දනය කළා මට තීරණය කරන්න පුළුවන් කවුද හොඳ කියලා. ඒක ඉවරයි. අංක 2 රෝමන් 2 දැක්කනේ මම පෙළ වැඩ හදා ගන්න ගමන් තමයි උත්තරයට ගියේ. එකපාර උත්තරයට යන්න බෑ. හරි? පොලි ආවරණ අනුපාතය එන්න. පොලි ආවරණ අනුපාතය සමානයි බදු පෙරලාභය ධන පොලිය සූත්‍රය මෙතන ලියලා උත්තරේ හදමු. බදු පෙරලාභය ධන පොලිය බෙදීම පොලිය බදු පෙරලාභය ධන පොලිය බෙදීම පොලිය බදු පෙරලාභය ධන පොලිය බෙදීම පොලිය ගන්න එක් සමාගමේ මං හදුවා ආදායම් ප්‍රකාශය ඒකට අනුව බදු පෙරලාභය කීයද 960යි ධන පොලිය 40යි බෙදීම 40 එනම් 1000 බෙදීම 40 නේද? විසිපහයි එනම් වාර 25යි. හරි. ඊළඟ එක යාගේ ගන්න බදු පෙරලාභය 2320යි. ධන පොලිය 80යි. බෙදීම පොලිය 80යි. ගන්න එයාගේ වාර 30යි. වාර 30යි. දැක්කද? දෙන්න කරට කර යන්නේ. කරට කර තරංගයක් නේද? මෙයා 25යි අරයා 30යි. කවුද හොඳ? මෙයා හොඳ. මේකෙන් මෙයා දෙකෙන්ම හොඳ y. ඊළඟ අවසානයේ කවනවා ණය ගැති පිරිවැටුම් අනුපාතය. ලේසි නේද? ණය ගැති පිරිවැටුම් අනුපාතය එන්න හදන්න. ලියන්න. ණය ගැති පිරිවැටුම් අනුපාතය සමානයි ණයගති පිරිවැටුම් අනුපාතය සමානයි ණයගති පිරිවැටුම් අනුපාතය සමානයි ණයට විකුණුම් ණයට විකුණුම් බෙදීම සාමාන්‍ය ණයගති ණයට විකුණුම් බෙදීම සාමාන්‍ය ණයගති ගානේ කියනවා
සියලුම විකුණුම් ණයට බව උපකල්පනය කරන්න. සියලුම විකුණුම් ණයට බව උපකල්පනය කරන්නලු. එහෙනම් දාන්න 5600යි 8400යි 5600යි 8400යි. එතකොට මම ඔයාට කිව්වා සාමාන්‍ය ණයගැතිය හොයන්න. සාමාන්‍ය ණයගැතිය හොයන්නේ කොහමද? මුල ණයගැතිය ධන අග ණයගැතිය බෙදීම දෙක. සාමාන්‍ය ණයගැතිය හොයන්නේ මුල ණයගැති ධන අග ණයගැති බෙදීම දෙක. දැන් අග ණයගැති විතරයි දීලා තියෙන්නේ. දැන් අග ණයගැති විතරයි දීලා තියෙන්නේ. මුල එකාව දීලා නැහැ. මුල එකාව දීලා නැත්තම් මම කිව්වා මුල එකාව දීලා නැත්තම් මොකද්ද කරන්නේ? මුල එකාව දීලා නැත්තම් අග එකාව ගන්නවා සාමාන්‍ය ණයගැති කියලා. හරිද? එන්න. එහෙනම් අග එකා කීයද? අග එකා කීයද? x ගේ 1120යි. y ගේ 2100යි. ගන්න. වාර 4යි. මේකේ වාර 5යි. වාර 5යි. එච්චරයි. නේද? එච්චරයි. බලන්න. හරිම ලේසි. හරිම ලේසි. අපි සූත්‍ර තුනට දාලා ටක් ගාලා එක හැදුවා. හරිම ලේසි. මෙන්න මේ වගේ පෙර වැඩ කරගන්න ඔළුව තියෙනයි ඕන ඔයාලට. හරි? සූත්‍රය දැන් දන්නවා. දැන් නැත්තේ මේ පෙර වැඩ කරගන්න. ඒව කරගන්න ගුරු වෙන්න. ඊළඟට දෙක. ඒකෙම දෙක. ඊයත ගණනය කරන ලද අනුපාත පදනම් කරගෙන පහත සඳහන් ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. ප්‍රශ්න අංක 1. ඉතා ඉක්මනින් ණයගැතියන්ගෙන් මුදල් අය කරගන්නේ කුමන සමාගමද? අන්න 1. මම කිව්වා ණයගැතියන් මුදල් බවට පත්වීමේ ශීඝ්‍රතාවය තමයි ණයගැති පිළිවෙතුම් අනුපාතය කියන්නේ. වාර ගාන මේකේ වැඩි වෙන තරමට හොඳයි කියලා මම කිව්වා. එහෙනම් ණයගැති පිළිවෙතුම් අනුපාතය වැඩි නම් උන්ගෙන් මට ටක් ගාලා ණය ගන්න පුළුවන්. එහෙනම් ණයගැති පිළිවෙතුම් අනුපාතය කාගේද වැඩි? x ගේ. එහෙනම් කවුද හොඳ? x ලියන්න. ණයගැතියන්ගෙන් එකේ ලියන්න. ණයගැතියන්ගෙන් ඉතා ඉක්මනින් ණයගැතියන්ගෙන් ඉතා ඉක්මනින් මුදල් අය කරගන්නේ ණයගැතියන්ගෙන් ඉතා ඉක්මනින් මුදල් අය කරගන්නේ x සමාගම වේ. x සමාගම වේ. එහි ණයගැති පිරිවැටුම් අනුපාතය පහක් වීම හා y ට වඩා වැඩි වීම, y සමාගමට වඩා වැඩි වීම. ණයගැතියන්ගෙන් ඉතා ඉක්මනින් ලියන්න ඕනේ විස්තරය සම්පූර්ණයක් ලෙස. හිතේ තියාගෙන ඉන්න වැඩක් නැහැ. ණයගැතියන්ගෙන් ඉතා ඉක්මනින් මුදල් එකතු කරගන්නේ x සමාගම වේ. එහි ණයගැති පිරිවැටුම් අනුපාතයේ 5ක් වීම හා එය y සමාගමට වඩා වැඩි වීම සාරාංශ කරලා ලිව්වා. හරි? ඒ කියන්නේ ලියන්න ඕනේ උත්තරේ. ඊළඟට අංක 2. කුමන සමාගම බදු පසු ලාභයෙන් වැඩි ප්‍රතිශතයක් රඳවා ගනීද? කුමන සමාගම බදු පසු ලාභයෙන්
කුමන වැඩි ප්‍රතිශතයක් හඳවා ගනීද? එහෙනම් ඔය කියන්නේ හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතය. බලන්න. බදුපසු ලාභය කාගේද වැඩි ප්‍රතිශතය? කාගේද වැඩි? x ගේ 12.5යි. y ගේ 20යි. කාගේද වැඩි? y ගේ නේද? එන ලියන්න. රෝමන් 2. හිමිකම මත ප්‍රතිලාභ අනුපාතය 20ක් නිසා හිමිකම මත ප්‍රතිලාභ අනුපාතය 20ක් නිසා y සමාගමේ බදුපසු සුද්ධ ලාභය වැඩි අගයක් ගනී. බදු හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතයේ වැඩි අගයක් ගන්න මේ y සමාගමේනේ. එහෙනම් එයා තමයි බදුපසු ඉහළ ලාභයක් උපයන්නේ. එහෙනම් අපි එක ලියමු. හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතයේ 20ක් නිසා y සමාගමේ බදුපසු සුද්ධ ලාභයේ වැඩි අගයක් ගනී. හරිද? ඊළඟට තුන්වෙනි එක අපිට තියෙන දැන් මොනවාද? අර ඉගෙන ගත්තා මම ඕව අරමුණු ඕව කියවන්න ලියන්න ඉගෙනුවා. එතකොට ඒ කරන්නේ ඒ සමීකරණයෙන් ප්‍රකාශ වන්නේ කුමක්ද? එයා ඉල්ලලා තියෙන විදිහට දෙන්නයි තියෙන්නේ. 3. ඔබ ආයෝජකයෙක් නම් කුමන සමාගමේ ආයෝජනය කරන්නේද? මම ආයෝජකයෙක් නම් මම ආයෝජනය කරන්නේ මොන සමාගමේද? මම ආයෝජකයෙක් නම් ආයෝජනය කරන්නේ හරිද? මම ආයෝජකයෙක් නම් ආයෝජනය කරනවා බලන්න මොකේද හොඳම එක කියලා. මම ආයෝජනය කරනවා y සමාගම. මම y සමාගමේ ආයෝජනය කරනවා. y සමාගමේ මේ ආයෝජනය කරන්න තමයි හේතුව y සමාගමේ පොලී ගෙවීමේ හැකියාව වැඩි. හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතයත් වැඩි. y සමාගමේ පොලී ගෙවීමේ හැකියාව වැඩි. සහ හිමිකම් මත අනුපාතයත් වැඩි. y සමාගමේ පොලී ගෙවීමේ හැකියාවත් වැඩි සහ හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතයත් වැඩි. එයාට හොඳට පුළුවන් මට ලාභ දෙන්න. එයාට මට හොඳට ලාභ දෙන්න පුළුවන් නිසා මම තෝරගන්න යාව. අනිත් එකාට මට ලාභ දෙන්න බෑ. එයාට ණය ගෙවන්නත් අවුල්ෙන් එයා ඉන්නේ. හැබැයි මම මෙයා තෝරගන්නවා. මෙයා හොඳට වැඩ කරනවා. එහෙනම් යන්න y සමාගම තෝරා ගනි. 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 හිමිකම නැත්නම් එහි ඉපයුම එහි හිමිකම මත ඉපයුම ඉහළ අගයක් ගැනීම. එහි හිමිකම මත ඉපයුම මෙතන අපෙන් අහන්නේ ඉපයුම ගැනනේ. අපෙන් අහන්නේ ඉපයුම ගැන නේද? ඒ කියන්නේ වැඩිම ඉපයුමක් ජනනය කරන්නේ කවුද? වැඩිම ඉපයුමක් ජනනය කරන්නේ කවුද? හිමිකම් මත තුලින් අපි ගත්තා y සමාගම කියලා. ඊළඟට අපෙන් අහුව කවුද තෝරගන්නේ? වැඩියෙන් ජනනය කරන්නේ y නම් yව තෝරගන්න. එහෙනම් උත්තරේ මම ලිව්වා y කියලා.
y කියලා. හරිද? එහෙනම් ගාන හැදුවා උත්තරේ ලිව්වා. ගාන හැදුවා උත්තරේ ලිව්වා. ගාන හැදුවා උත්තරේ ලිව්වා. ප්‍රශ්නාංක 124 මේ විදිහට කරා. හරි. එහෙනම් අපි හදමු ප්‍රශ්නාංක 125. ප්‍රශ්නාංක 125. තොරතුරු පොඩ්ඩයි අහලා තියෙන අනුපාත 3යි. තොරතුරු ටිකයි නේද? අද හරි. එන්න එහෙනම් අපිට කියනවා 2010 මාර්තු 31 දින අවසන් වර්ෂ උදා ණය එකතු කිරීමේ කාලය. අන්න ණය එකතු කිරීමේ කාලය මතකද? එන්න අංක 1 ණය එකතු කිරීමේ කාලය. ණය එකතු කිරීමේ කාලය. අපි ඔය දීලා තියෙන තොරතුරු සලකන්නේ නැතුව හදමු ඈ. ඔය අණු අංක දෙකේ දීලා තියෙන තොරතුරු ඒක දැම්ම සලකන්න එපා. ඒක දැම්ම සලකන්න එපා. ඒ දීලා තියෙන්නේ ගිය වර්ෂයේ තොරතුරු හරිද? ඔළුවට ගන්න. හොඳට පිළිගන්න. ඒ තියෙන්නේ 2009 මාර්තු 31 දිනින් අවසන් වසරේ අනුපාත.
ගිය වසරේ තොරතුරු. හරි? මේ වසරේම නොවේ. පටලවා ගන්න එපා. ණය එකතු කිරීමේ කාලය සමානයි සාමාන්‍ය ණය ගැති. අපි ෂෝට් ක්‍රමයෙන් යමු. सामान्य ණය ගැති බෙදීම ණයට විකුණුම් මතකද මම කිව්වා ගානේ දුන්නොත් දින ගාන ඒ ගාන ගන්න එහෙම දුන්නේ නැත්නම් 365 ගන්න. දැන් දීලා තිනවා වර්ෂයකට දින 360ක් ඇතයි උපකල්පනය කරන්න. එහෙනම් වැඩි කිරීම දින 365 දින 360 දින 360 එන්න සාමාන්‍ය ණය ගැති උඩ දීලා තියෙනවා 60000යි. එයා ගානම දීලා අපිට තියෙන්නේ දාලා හදන්න විතරයි. විකුණුම් සියලුම විකුණුම් ණයටලු කීයද? 540000යි. වැඩි කිරීම 360. එනම් දින 50යි. දින 50යි. බලන්න දින 40යි. දින 40යි. දින 40යි. දින 50 නෙමෙයි 40යි 50 දින 40යි. මේ වර්ෂේ ණය එකතු කිරීමේ කාලය දින 40යි. මේ වර්ෂේ ණය එකතු කිරීමේ කාලය දින 40යි. අංක 2 තොග පිරිවැටුම් අනුපාතය එන්න තොග වැටුම් අනුපාතය සමානයි විකුණුම් පිරිවැය බෙදීම තොග පිරිවැටුම් අනුපාතය සමානයි විකුණුම් පිරිවැය බෙදීම සාමාන්‍ය තොගය. එයා දීලා විකුණුම් පිරිවැය 4 ලක්ෂයක් කියලා එයා දීලා අපිට සාමාන්‍ය තොගය ඒකත් දීලා 80000ක් කියලා. එහෙනම් බලන්න වාර කීයද? 5යි. වාර 5යි. වාර 5යි. හරිම ලේසි දැක්කද? එයා මුළු උත්තර ඔක්කොම ටික දීලා නේද? එයා දාන්න ඕනේ උත්තර ඔක්කොම ටික දීලා අපිට තියෙන හදලා ගන්න විතරයි. හරිම ලේසි. ලකුණු 10ක් නිකම්ම 10ක් 5ක් නිකම්ම දැහ ගන්න පුළුවන්. 3 වත්කම් පිරිවැටුම් අනුපාතය. එන්න වත්කම් පිරිවැටුම් අනුපාතය සමානයි පිරිවැටුම අලයිරක් පිරිවැටුම නැත්තම් විකුණුම් බෙදීම මුළු වත්කම් බලන්න මුළු විකුණුම් කීයද? විකුණුම් ලක්ෂ 540000යි. 540000යි. බෙදීම මුළු වත්කම් 270000යි. වැඩි කිරින්න දෙයක් නැහැ. බලන්න මේ ආයතනේ නම් පට්ට සුපිරි ආයතනයක්. ඇයි පට්ට සුපිරි කියන්නේ? 270000ක වත්කම් යොදාගෙන 270000ක වත්කම් යොදාගෙන එයා උපයලා තියෙනවා 540000. 270000ක වත්කම් යොදාගෙන එයා උපයනවා 540000. බලන්න එතකොට එයා කොච්චර වාර ගණනක් එයාගේ වත්කම් යොදාගෙන තියෙනවද කියලා. වාර දෙකක් නේද? වාර දෙකක් නේද? වාර දෙකක් වෙලාගෙන ඉන්න එක හොඳයි.
ගිය අවුරුද්ද යොදාගෙන තියෙනවා 1.2. ගිය අවුරුද්දට සාපේක්ෂව මේ අවුරුද්දේ හොඳයි. අවසාන අනුපාතය. මුළු වත්කම් මත ප්‍රතිලාභ අනුපාතය. මුළු වත්කම් මත ප්‍රතිලාභ අනුපාතය. මේ වත්කම් පිරිවැටුම් අනුපාතයනේ. වත්කම් මත ප්‍රතිලාභ අනුපාතය කියලා කියන්නේ බදු පසු සුද්ධ ලාභය. වත්කම් මත ප්‍රතිලාභ අනුපාතය සමානයි බදු පසු සුද්ධ ලාභයට. එකතු කරනවා කොළිය. බෙදනවා මුළු වත්කම්. වැඩි කිරීම 100. බදු පසු සුද්ධ ලාභය. බලන්න ගානේ තියලා නැද්ද කියලා බදු පසු සුද්ධ ලාභය දීලා. මොකද්ද කියලා තියෙන්නේ? විකුණුම් මත සුද්ධ ලාභ අනුපාතිකයේ 10යි. විකුණුම් මත සුද්ධ ලාභ අනුපාතිකයේ 10යි. එහෙනම් විකුණුම් මත ඒ කියන්නේ විකුණුම් වලින් 10ක් තමයි සුද්ධ ලාභ අනුපාතිකය නේද? විකුණුම් වලින් සුද්ධ ලාභය 10ක් කියලා කියන්නේ. එහෙනම් බලන්න විකුණුම් කීයද? 5,40,000. ඒකට 10ක් සමානයි 54,000යි. එහෙනම් සුද්ධ ලාභය අපි හිතමු බදු පසු සුද්ධ ලාභය 54,000යි. පොලියක් දීලා නැහැ. දැන් බිඳුව බෙදීම මුළු වත්කම් කීයද? 2,70,000යි. අන්න ගන්න උත්තරය සමානයි 20යි. බලන්න මුළු වත්කම් මත ප්‍රතිලාභ අනුපාතය 20යි. ඒකත් හරි. අපිට ඒ සූත්‍ර ටිකෙන් අපේ ගණනය කිරීම කළා. ඊළඟට අහනවා අපෙන් අංක 2. පසුගිය වර්ෂයේ අනුපාත හා සංසන්දනය කරමින් පහත දෑවල වැඩි දියුණුවක් වී තිබේද යන්න දක්වන්න. හරි. ඒ අපෙන් අහනවා පහත දෑවල වැඩි දියුණුවක් වෙලා තියෙනවද කියලා. මුලින් බලන්න ඔයාලා මෙන්න මෙහෙම හොඳයි. මේ මෙහෙම ගහ ගන්න පොඩි ගහුවා. ද්‍රවශීලතා තත්ත්වය මනින්නේ මොකකින්ද? ද්‍රවශීලතා තත්ත්වය මනින්නේ අපිට පුළුවන් ද්‍රවශීලතා තත්ත්වය මනින්න මොකෙන්ද? ණය එකතු කිරීමේ කාලය. ද්‍රවශීලතාවය මනින්න පුළුවන් ණය එකතු කිරීමේ කාලය. පෙර වර්ෂයේ ණය එකතු කිරීමේ කාලය දින 50යි. මේ වසරේ දින 40යි. තව මොකද? තොග පිරිවැටුක. ගිය වර්ෂයේ තොග පිරිවැටුම වාර 4යි. මේ වර්ෂයේ තොග පිරිවැටුම වාර 5යි. හරිද? වාර 5යි. ඊළඟ දැන් ද්‍රවශීලතා තත්ත්වයන් යටතේ තියෙන අනුපාත දෙක මම ලිව්වා. ඒ කියන්නේ මෙතනදී අහනවා ඒ මූලික තත්ත්වයන් වල ඇති වර්ධනය. එතකොට ද්‍රවශීලතා තත්ත්වයේදී මට හඳුනා ගන්න තියෙන්නේ ණය එකතු කිරීමේ කාලය සහ තොග පිරිවැටුම. එතකොට මේ දෙන්නම මොකද වෙලා තියෙන්නේ? වර්තමානයේ වෙනකොට මොකද වෙලා තියෙන්නේ?
ණය එකතු කරගන්න කාලය අඩු වෙලා. ඒ කියන්නේ ටක් ගාලා ණය මට එකතු කරගන්න පුළුවන්. ඒක හොඳද නැද්ද? හොඳයි. ටක් ගාලා ණය එකතු කරගන්න තියෙනවා නම් හොඳයිනේ. ඒක හොඳයි. තොග පිළිවැටුම් අනුපාතය වැඩි වෙලා. ඒ කියන්නේ තොග වැඩි වැඩියෙන් විකිනෙනවා. ගේනසනිකට විකිනෙනවා. ගේනසනිකට විකිනෙනවා. එහෙනම් ඒකත් හොඳ නැද්ද? හොඳයි. එහෙනම් අපිට කියන්න පුළුවන් ද්‍රවශීලතා තත්වය දියුණු වී ඇත. නේද? ද්‍රවශීල තත්වය දියුණු වී ඇත. අපි මේ ටික හදලා පස්සේ ඒක ලියමු. ඊට පස්සේ කියන්නේ මොකද්ද? වත්කම් පාවිච්චි කිරීමේ කාර්යක්ෂමතාවය. වත්කම් පාවිච්චි කිරීමේ කාර්යක්ෂමතාවය ගන්නේ වත්කම් පිරිවැටුමෙන්. වත්කම් පිරිවැටුම ගිය වර්ෂයේදී 1.2යි වාර මේ වසරේදී වාර 2යි. එහෙනම් වත්කම් භාවිතා කිරීමේ කාර්යක්ෂමතාවයක් මොකද උනේ? වැඩි වෙලා. වත්කම් භාවිතා කිරීමේ කාර්යක්ෂමතාවයත් මොකද උනේ? වැඩි වෙලා. ඒක හොඳ නැද්ද අපේ ව්‍යාපාරයට? හොඳයි. අවසානයේ මුළු වත්කම් මත ප්‍රතිලාභ. බලන්න මුළු වත්කම් මත ප්‍රතිලාභ. යන්න මුළු වත්කම් මත ප්‍රතිලාභ ගිය වසරේ 18යි. 18යි. එහෙනම් මේ වසරේ 20යි. එහෙනම් මෙතනින් ගන්න. ඉස්සරහින් ගන්න. සිදු වී ඇති දියුණුවද සිදු වී ඇති දේ මෙතන ඒ අනුපාත වර්ගය හරිද? ද්‍රවශීලතා තත්ත්වය ගත්තොත් ණය එකතු කිරීමේ කාලය සහ තොග පිරිවැටුපු කියන දෙකම ගන්න පුළුවන්. ඒකෙදි පෙර එකේට වඩා වර්තමානයේදී වඩා අඩු කාලයකදී ණය එකතු කර ගැනීමක් සහ තොගය ඉතා ඉක්මනින් අලෙවීමක් නිසා මගේ ද්‍රවශීලතාවය වැඩි වෙලා තියෙනවා. එහෙනම් ඒක දියුණුවක්ද නැද්ද? දියුණුවක්. එහෙනම් දියුණුවක් දැකිය හැක. දියුණුවක් දැකිය හැක. වත්කම් පිරිවැටුම් අනුපාතය ගිය අවුරුද්දේ 1.2යි. මේ අවුරුද්දේ 2යි. වැඩි වෙලා යොදා ගන්න වාර සංඛ්‍යාව වැඩි වෙලා. ඒ කියන්නේ අපේ වත්කම් යොදා ගන්න වාර සංඛ්‍යාව වැඩි කියන එක හොඳ නැද්ද? හොඳයි. එහෙනම් ලියන්න ඒකට දියුණුවක් ඇත. මුළු වත්කම් මත ප්‍රතිලාභ අනුපාතය ගිය අවුරුද්දේ 18යි මේ අවුරුද්දේ 20යි. එතනත් දියුණුවක් නැද්ද? දියුණුවක් ඇත. දියුණුවක් ඇත. දැක්කද එහෙනම් කොහොමද? එයා කියලා තිබ්බනේ පෙර වර්ෂයට සාපේක්ෂව මේ වසරේ සංසන්දනය කරලා උත්තරේ දෙන්න කියලා. එතකොට මම කෙටියෙන් ගැහුවා ණය එකතු කිරීමේ කාලය පෙර පසු. හරි ලේසි. උත්තරේ බලන කෙනාටත් හඳුන ගන්න ලේසි. එහෙනම් මේ වගේ පිළිතුරක් ඕනම ප්‍රශ්නයක් සම්බන්ධයෙන් කෙටියෙන් වාට උත්තරේ දෙන්න පුළුවන් නම් ඒක වඩා හොඳයි. බලන්න ප්‍රශ්න අංක 125 මේ විදිහට අපි ඉවර කළා. හරිම ලේසි ප්‍රශ්න. පළවෙනි එක ද්‍රවශීලතා තත්ත්වය. ද්‍රවශීලතා තත්ත්වය. ඒක යටතේ අපි හදපු අනුපාත අතුරෙන් යොදා ගන්න පුළුවන් ණය එකතු කිරීමේ කාලය සහ තොග පිරිවැටුප. එන ද්‍රවශීලතාවයට අයිති වෙන්නේ උන් දෙන්න විතරයි මෙතනින්. හරිද?